තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ජාතික රූපවාහිනිය දෙහි දුවා දරුවන්ගේ අධ්‍යාපනික දැනුම වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන ජාතික පාසලේ තවත් ප්‍රධාන පාඩමක් එක්ක වෙන්න ලෑස්ති වෙන්නේ. බෞද්ධ ශිෂ්ටාචාර විෂයට අදාළව අපි පහුගිය මාස ගණනාවක් මුළුල්ලේම සාකච්ඡා කරන්න යෙදුණා. මේ විෂයට අදාළ වැදගත් වෙන කරුණු කාරණා රාශියක්ම. විශේෂයෙන්ම අපි පහුගිය මාස ගණනාව මුළුල්ලේම ඔබගේ ආරින්දයට මේ විෂයට අදාළ වෙන සිද්ධාන්ත දැනුම රාශියක්ම පාඩම් මේකක පාඩම් මාලාවන් හැටියට ඔබ ඉස්සරහට ගෙනාවා. එහෙනම් පුතේ ඒකේ අවසාන අවස්ථාවට ඇවිල්ලා අපි ඉදිරි දින කිහිපෙදී බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන් ඔබට මේ සිද්ධාන්ත දැනුම ආශ්‍රිතව විභාගයට ප්‍රශ්න පත්‍රයක් අහන්න පුළුවන් කොයි විදිහටද? ඒ ප්‍රශ්න පත්‍රය අහනකොට ඒ ප්‍රශ්න පත්‍රයේදී අපි සූදානම් වෙන්න ඕනි කොයි විදිහටද? ඒ වගේ මේ ප්‍රශ්න පත්‍රයට අදාළව අපි විශේෂයෙන්ම අනුගමනය කරන්න ඕනි ක්‍රියාපටිපාටියක් ආදී තියෙනවද? ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රශ්න පත්‍රයේ ආශ්‍රිතව අපි ඒ සාමාර්ථයක් බී සාමාර්ථයක් අරගෙන මේ විෂයේ ප්‍රවීණයෙක් දැවැන්තයෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක තමයි අපි විශේෂයෙන් අද දිනේදී අවධානයට ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා පෞගේ කාල සීමාවේදී ජාතික රූපවාහිනිය ඉඳන් ලංකා පුරාම දසත පුරාම පැතිරෙන අපේ ආදරණීය දුවදරුවෝ අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ වගේම පෞගේ කාල සීමාවේදී අපි විසින් සාකච්ඡා කරන්න යෙදුණු සිද්ධාන්ත දැනුම අපි විසින් සාකච්ඡා කරන්න යෙදුණු ප්‍රධාන පාඩම් හා මාලා ඒකකයන් මේ සියල්ලමත් එක්ක අපි දැන් මේ ලෑස්ති වෙන්නේ ඔබේ වචනයෙන් කියනවා පුනරීක්ෂණ වැඩපිළිවෙලකට පුනරීක්ෂණ ක්‍රියාන්විතයකට තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. ඒ හින්දා මේ පාඩම් මාලාව තුලින් ඔබට අද දවසේදී දැන කියා ගන්නට ලැබෙනවා බෞද්ධ ශිෂ්ටාචාර විෂයට අදාළව බහුවර්ණ ගණයේ ප්‍රශ්න එහෙමත් නැත්නම් කෙටි ප්‍රශ්න වලට නිවැරදිව උත්තර ලියාගන්නේ කොහොමද කියන කාරණය ගැන. එහෙනම් දරුවනේ අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ විෂයට අදාළව ඉතා වැදගත් වෙන විභාග ප්‍රශ්න පත්‍රයේදී අපි මුහුණ දෙන්න ඕනි කොයි ආකාරයකද කියන එක දැනගන්න. විභාග ප්‍රශ්න පත්‍රය. මේ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන වශයෙන් වාට ප්‍රශ්න පත්‍ර දෙකකින් යුක්තයි. ඔබ දන්නවා 2009 දී නව විෂය නිර්දේශයක් හඳුන්වා දීලා ඒක පළවෙනි වතාවට ක්‍රියාත්මක වෙන්නේ 2011 අවුරුද්දේ. ඒ අනුව 2011 අවුරුද්දෙත් 2012 අවුරුද්දෙත් යන ආදී විදිහට තාමත් මේ වෙනකොට අවුරුදු දෙකක් විතරයි මේ ප්‍රශ්න පත්‍රය නිකුත් වුණේ. එහෙම නැත්නම් බෞද්ධ ශිෂ්ටාචාරය හදාරන ඔබ මේ නිවිට ඔබගේ අයියලා අක්කලා විභාගෙට ලියුවේ දේවතාවයි. ඒ හින්දා මේ ප්‍රශ්න පත්‍ර දෙකකුත් ඊට පෙර අධ්‍යාපන දෙපාර්තමේන්තුව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරපු ආකෘතිමය ප්‍රශ්න පත්‍රයත් එක්ක තමයි අපි මේ පාඩම් මාලාව ඉදිරියට පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය ගැන විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ. පුතේ අපිට විභාගයට ප්‍රධාන ප්‍රශ්න පත්‍ර දෙකක් එන බව මම ඔබට කිව්වා. ඒ ප්‍රශ්න පත්‍ර දෙක තමයි එකක් බහුවර්ණ ස්වරූපයේ ප්‍රශ්න පත්‍රයක් හැදෙනවා. අනිත් කාරණේ තමයි රචනාමය ප්‍රශ්න පත්‍රයක් හැදෙනවා. ඒතර ප්‍රශ්න පත්‍ර කීයද ළමයි? දෙකයි. මොනවාද මේ ප්‍රශ්න පත්‍ර දෙක? බහුවර්ණ ප්‍රශ්න පත්‍රයයි රචනා ප්‍රශ්න පත්‍රයයි නේද? අද එහෙනම් අපි මේ ප්‍රශ්න පත්‍ර දෙකත් හඳුනාගෙන ඊළඟ වැඩපිළිවෙලට යමු. පුතේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන වශයෙන් පැය දෙකක කාල සීමාවක් අතරදී ඔබ උත්තර ලියන්න ඕනේ. ඔබ දන්නවා ඔබේ විෂයට අදාළව ප්‍රධාන පාඩම් මේකක 10ක් තියෙනවා. පළවෙනි කොටස කියලා හඳුන්වන බෞද්ධ ශිෂ්ටාචාරයේ මූලධර්ම ආශ්‍රිතව අහන ලබන ප්‍රධාන මාතෘකා පහකුත් ඊළඟට මේ ශිෂ්ටාචාරයේ ව්‍යාප්ත වීම හා සංවර්ධනයට අදාළ මාතෘකා පහකුත් ප්‍රධාන මාතෘකා 10ක් තියෙනවා. නේද? ඔබ ඉගෙන ගත්ත බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජය, පුද්ගලයා හා සමාජය, ඊළඟ රාජ්‍යපාල මූලධර්ම, බෞද්ධ ආචාර ධර්ම, ඒ වගේම අවසන් වශයෙන් ශිෂ්ටාචාරයේ මූලධර්ම කියන ප්‍රධාන මාතෘකා පහත්, බුද්ධ චරිතය හා වික්ෂ සමාජය ගැන, ඒ වගේම ඔබ ධර්ම සංගායනා, විශ්වවිද්‍යාල, අශෝක හා කනිෂ්ක ගැනත්, ඔබේ රටේ අපේ රටේ බෞද්ධ ශිෂ්ටාචාරය, ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය ගැනත්, ඒ වගේම නිර්දේශිත රටවල චීනය, ජපානය, තායිලන්තය, බුරුමය ආදී රටවල බෞද්ධ ශිෂ්ටාචාරයත්, අවසන් වශයෙන් කලා ශිල්පත් කියලා පාඩම් 10ක් තියෙනවා. මේ පාඩම් 10ම ආවරණය වෙන්න තමයි මොකක් වෙන්නේද? මේ MCQ 50 ප්‍රශ්න පත්‍රය ගොනු කෙරෙන්නේ. ඒ හින්දා මේ MCQ ප්‍රශ්න 50 ඉතා වැදගත් අපිට ඉහළ සාමාර්ථයක් ගන්න. නේද? ඒ හින්දා ඔබගේ ඉසෙට් ස්කෝර් එක තීරණය වෙන ප්‍රධාන අවස්ථාවක් තමයි මේ MCQ ප්‍රශ්නයක්. මේ බහුවර්ණ ප්‍රශ්නයක්. නේද? ඔබ දන්නවා පහුගිය 2012 අවුරුද්දේ විභාග ප්‍රතිඵල නිකුත් වුණා. නේද? බෞද්ධ ශිෂ්ටාචාරය විෂය හදාරපු ලංකාවේ බොහෝ ප්‍රදේශවල බොහෝ නගරවල දරුවෝ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ ස්ථානයට පත් වුණා මේ ඉහළ ලකුණු අරගෙන. එතකොට
ඉසෙට්ගේ ඇතැම් අවස්ථාවලදී 2.2 ගානකට නේද? සාමාන්‍යයෙන් සමහරු වැරදි මතයක ඉන්න බෞද්ධ ශිෂ්ටාචාර විෂය හදාරුවාම ඉහළ ප්‍රතිඵල ගන්න බෑ නේද කියලා. සමහරු ප්‍රශ්න කරනවා නීති පීඨයට අපිට යන්න බැරි වෙයි නේද කියලා. තවත් කවුරු හරි ප්‍රශ්න කරනවා අනේ ඉසෙට් ස්කෝර් අගේ ඔක හුඟක් අඩුයි නේද කියලා. නමුත් අපි දැක්ක 2012 ඊයේ පෙරේද ප්‍රතිඵල නිකුත් වුණා. ලංකාවේ ප්‍රධාන නගර කීපයකම දරුවෝ බෞද්ධ ශිෂ්ටාචාරය හදාරලා දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ ස්ථානයට ආවා. ඔවුන් නීති පීඨයට තේරිපත් වුණා. ඉතා ඉහළ අගයක් නේද? ඉතින් බෞද්ධ ශිෂ්ටාචාරයේ විශේෂ ප්‍රතිඵල නැහැ කියන එක ඉසෙට් අගේ නැහැ කියන එක ඒක පුස්සක් බවට පත් වුණා උන්ගේ ප්‍රතිඵලත් එක්ක. මම පෞද්ගලිකව දන්නවා මෙවර ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය හදාරපු ශිෂ්‍යයන් 30000ක් විතර විභාගෙට ලිව්වා. ඒ අතරින් ප්‍රථම ස්ථානය ගත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රධාන පිරිමි පාසලක ශිෂ්‍යෙක්. මම පෞද්ගලිකව දන්න හඳුනනවා. ඒතොර ඒ ශිෂ්‍යයා 2.2 ගණනක ඉතා ඉහළගයකට තමන්ගේ ප්‍රතිඵලය ගත්තා. ඉතින් මේ වගේ ඉහළ ප්‍රතිඵලයක් ගන්න ඉතා වැදගත් වෙන්නේ අපි අද කතා කරන්න යන මොකක්ද? මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. මතක තියාගන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ඔබ වැඩිපුර මහන්සි වුණොත් වැඩිපුර ලකුණු ගත්තොත් තමයි ඔබගේ ඉසෙට් එකේ ඉහළ යන්නේ. ඔබේ රෑන්ක් එක ඉහළ යන්නේ. ඔබගේ ප්‍රතිඵලය ඉහළ යන්නේ. මතක තියාගන්න පුතේ මේ විෂය ලංකාවේ 94.6ක් පහුගිය අවුරුද්දේ පාස් වෙච්ච විෂය. ඒක ඕනෑම විෂය ධාරාවකට පොදු විෂයක්. කලා කරනවද, විද්‍යා කරනවද, වාණිජ්‍ය කරනවද, ගණිතාංශය කරනවද මේ ඕනෑම විෂය ධාරාවක වැඩිම ඒහා බී සමාර්ථ තියෙන වැඩිම ප්‍රමාණයක් විභාගයේ සමත් වෙච්ච විෂය තමයි මේ බෞද්ධ ශිෂ්ටාචාර විෂය. එහෙනම් මේ විෂයට A එකක් ගන්න, B එකක් ගන්න ඔබට පුළුවන්කම තියෙනවා. හැබැයි මම ඔබට යෝජනා කරනවා 75න් එකක් ගන්න නැතුව ලකුණු 90න් 95න් එකක් ගන්න පුළුවන්. එතකොට ඔබගේ ඉසෙට් එක ඉහළ යනවා, ඔබගේ ප්‍රතිඵල ඉහළ යනවා, ඔබගේ රෑන්ක් එක කුසලතාවය ඉහළ යනවා. ඒතර ඔබ ජාතික මට්ටමින් ඉහළගයක් අරගෙන දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ ස්ථානයකටපත් වෙනවා. ඉතා වැදගත්. ඒතර ඔබේ හීනය නීති පීඨයට යන එක නම් ඒක පහසුවෙන් ඉෂ්ට කරගන්න පුළුවන්. ඔබේ හීනය විශ්වවිද්‍යාලය යන එක නම් ඒක සාමාර්ථය පහසුවෙන් ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ හින්දා ඉතා වැදගත් අපි සාකච්ඡා කරන්නේ අද මේ MCQ ප්‍රශ්න නැත්නම් බහුවර්ණ ප්‍රශ්න. නේද? රයිට්. අපි මේ බහුවර්ණ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමේදී විශේෂයෙන්ම අවධානයට යොමු කරන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය අපි හඳුනා ගන්න ඕනේ. මේ ප්‍රශ්න පත්‍රය කාලය පැය 2යි. එහෙනම් මිනිත්තු 120යි. මිනිත්තු 120ට අපි ප්‍රධාන ප්‍රශ්න 50ක් ලියන්න ඕනේ. ප්‍රධාන ප්‍රශ්න 50කට බහුවර්ණ ප්‍රශ්න 50කට අපි පිළිතුරු සපයන්න ඕනේ. විශේෂත්වයක් වන්නේ මේ ප්‍රශ්න 50 සඳහා ප්‍රධාන වර්ණ 5ක් දෙනවා. ප්‍රධාන වර්ණ 5ක්. ඒ ප්‍රධාන වර්ණ 5න් සුදුසු වර්ණය ඔබ විසින් තෝරා ගැනීම සිද්ධ කළ යුතු වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් ප්‍රශ්නයක් අහනකොට ඒකට අදාළ උත්තර 5ක් තියෙනවා. ඒ උත්තර 5න් අපි ගැළපෙන හෝ වඩාත්ම ගැළපෙන පිළිතුරු තෝරා ගැනීම කළ යුතු වෙනවා. ඒ නිසා ඊටමත් පහසුයි. දැන් මට මතකයි පැරණි විෂය නිර්දේශයට අදාළව ප්‍රශ්න පත්‍රය සකස් කරද්දී ප්‍රශ්න 20ක් ආවා. ප්‍රශ්න 20ක්. හැබැයි ඒක හිස්තැන් පුරවන්න නම් කරන්න ඒ වගේ යා කරන්න ඒ වගේ ගැටලු සහිත වුණා. නමුත් මේක හරි ලේසියි වාස්තවික ගණයට වෙන්න ප්‍රශ්නයක් ආවහම ඔබට උත්තර 5ක් ලැබෙනවා. ඒක ආශ්‍රයෙන් ඔබට මොනා කරන්න පුළුවන්ද? නිවැරදි පිළිතුරු තෝරා ගැනීම කළ යුතු වෙනවා. නේද? විශේෂයෙන්ම ඔබ මතක තියාගන්න වෙනවා මේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු සැපීමේ වැදගත්කම ගැන. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න ඕනේ. ඒ කියන්නේ MCQ 50ක ප්‍රශ්න පත්‍රයක් අහනකොට නේද? ඔබ 45කට විතර ලියලා හරියන්නේ නැහැ. මම ඔබට යෝජනා කරනවා ඔබ දන්නේ නැති එකක් දෙකක් හරි තිබුණාත් ඉන්න අනතුරුව මොනා වෙනවද? ඒක අතහැරලා දාලා ගෙදර එන්න එපා. ඒ ප්‍රශ්න වලට සියල්ලටම අඩමානට හරි උත්තර ලියන්න. මේ දරුවට යම් ප්‍රශ්නයක් දෙකක් තේරුන්නේ නැහැ. හැබැයි මෙයාට පුළුවන් මොනා කරන්නද? අහඹුවක් ලෙස හරි කල්පනා කරලා හරියම උත්තරයක් දෙන්න. නේද? ඒ හින්දා ඔබ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕනි. ඔබ අපිට ප්‍රශ්නයක් තියෙනවා? සර් අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු තෝරගන්නකොට අනුගමනය කරන විශේෂ පිළිවෙලක් තියෙනවද? ඔව්. ඇත්තරම ඕනෑම විෂයක මේ MCQ ගණයේ ප්‍රශ්න එහෙම නැත්නම් බහුවර්ණ ගණයේ ප්‍රශ්න තෝරා ගැනීමේදී අපි අවධානය යොමු කරන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. දැන් ඔබ දකිනවා තිරේ දිස්සෙනවා මේ ප්‍රශ්න 50ට පිළිතුරු සැපීමේදී විශේෂයෙන්ම ඔබට සපයනු ලබනවා මොකක්ද? ඒ හා සම්බන්ධ බහුවර්ණ
වර්ණ සහිත ලියවිල්ලක්. එහෙම නැත්නම් කඩදාසි කොලයක්. ඒ බහුවර්ණ ලියවිල්ල සහිත කඩදාසිය ඔබ කලින් අපවිත්‍ර කරගන්න එපා. ඒක ඉතා වැදගත්. ළමයි මොකද කරන්නේ? තමන්ගේ ප්‍රශ්න 50ට පැය භාගයක් වගේ ඉතා කාලයකදී උත්තර 50ක් සලකුණු කළා. ඉන්න අනතුරුව නිකම් ඊළඟ පැය එකමාර කාලය ගත කරනවා. කරුණාකර ඔබ මතක තියාගන්න ඔබ මේ ආකාරයට වැඩ කළොත් ඔබට ඉහළ ප්‍රතිඵල ගන්න බෑ. ඔය MCQ 50 ඒ MCQ ප්‍රශ්න පත්‍රයට අදාළව දෙන මේ බහුවර්ණ ලියවිල්ල ඒ ප්‍රශ්න පත්‍ර සහිත කඩදාසිය ඔබ අපවිත්‍ර කරගන්න එපා. එක්කෙනෙක් ලියාගෙන යනවා ඔහොම. ලියාගෙන ගිහිල්ලා ඉවරලා ප්‍රශ්න 50ම ලියලා දෙවෙනි වතාවේ බලනකොට එයා දකිනවා හරි වැඩේ තමන් හරි එකක් වරද්දගෙන තියෙන්නේ. දැන් මතක් වෙන්නේ උත්තරේ. දැන් ආපහු මකන්න යනවා. මකන්න ගියාම මේ කොලේ අපවිත්‍ර වෙනවා. ඒ හින්දා විභාග දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා ඒ වගේ අපවිත්‍ර කරපු එකම පිළිතුරකට පිළිතුරු කීපයක් වර්ණ හැටියට තෝරාගෙන තියෙන පිළිතුරු බාර ගන්න එපා කියලා. එහෙනම් කොහොමද ක්‍රමය? ඇත්තටම ඉතාල වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම ක්‍රමය මොකක්ද? පළවෙනි වතාවේ ඔබට මේ ප්‍රශ්න පත්‍රය හම්බුනහම ඔබ හොඳින් මතක තියාගන්න ප්‍රශ්න 50 නිහඬව කියවන්න. පුතේ ඕනකටත් වඩා කාලය තියෙනවා ඔබට මොනවා සඳහාද? මේ MCQ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කරගන්න. ඉතින් ඔබ ප්‍රශ්න 50 පළවෙනි වතාවේ නිහඬව කියවගෙන යන්න. පළවෙනි වතාවේ නිහඬව කියවගෙන යනකොට ඔබේ ඔළුවට පොඩි පණිවිඩයක් ලැබෙනවා, සංඥාවක් ලැබෙනවා උත්තරේ ගැන. දෙවෙනි වතාවේ ඔබ මොනා කරන්නද? ප්‍රශ්න කියවලා ඒ විභාග දෙපාර්තමේන්තුව සපයපු කොලේ තුල වර්ණ දාන්න. ඒක ඔබ සලකුණු කරගන්න. ඒක ඔබට ගෙදර ගෙනියන්න හම්බෙන එකනේ. ප්‍රශ්නයක් නැහැ. තුන්වෙනි අවස්ථාවේදී තමයි ඔබ ඒක බලලා ඔයාගේ උත්තරේ සටහන් කරගන්න ඕනේ. එහෙම නැත්නම් එකෙන්ම ඒක උත්තරේ සටහන් කරන්න ගිහිල්ලා ඔබ ඔබගේ ඒ බහුවර්ණ කඩදාසි කොලය අපවිත්‍ර කරගන්න යන්න එපා. ඒක ඔබට විශාල පාඩුවක්. සමහර දරුවෝ තවත් කඩදාසියක් ඉල්ලා සිටිනවා. ශාලාධිපතිවරුන් හෝ වෙනත් කිසිවෙකු හෝ ඒ අවස්ථාවේදී ඒ සඳහා බැඳී නැහැ. ඒ කඩදාසි කොළ ලබා දෙන්න. ඒක ඉතාල වැදගත් වෙනවා. නැවතත් අපි ප්‍රශ්න පත්‍රයේ දිහාට හැරෙනවා. විශේෂයෙන්ම මේ 1 2 3 4 5 1 2 3 4 5 කියන ආදී වර්ණ පහක් තියෙනවා. ඉන් වඩාත්ම ගැළපෙන හෝ එමත් නැත්නම් වඩාත්ම නිවැරදි පිළිතුරු තමයි අපි විසින් තෝරාගෙන කතරයක් යොදන්න ඕනේ. මම මේ ඔබට කියන්නේ ඉදිරියේදී ඔබට මුහුණ පාන්නට වෙන ඒ උසස් පෙළ විභාගයේදී බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය කොයි වගේද කියන එක. නේද? රයිට්. මේ කාරණේ හිතේ තියාගෙන දැන් අපි අවසන් වශයෙන් මම ඔබට සාරාංශ කරුණු කීපයක් කියන්නම්. විභාගයට ප්‍රධාන ප්‍රශ්න පත්‍ර දෙකක් එනවා පුතේ. එක ප්‍රශ්න පත්‍රයක් බහුවර්ණයි. ප්‍රශ්න 50ක් එනවා. ප්‍රශ්න 50ට කාලය මිනිත්තු 120යි. 50ටම උත්තර ලියන්න ඕනි. පහකින් එකක් තෝරගන්න ඕනි. දැන් අපි මේ පන්ති කාමරය තුලදී විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්න කීපයක් ගැන අවධානය යොමු කරමින් ඒ හා සම්බන්ධ සිද්ධාන්ත කරුණු සාකච්ඡා කරමින් ඒ වගේ ප්‍රශ්න පත්‍රයක් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි එනවා පුතේ පළවෙනි ප්‍රශ්නේ බලන්න. පළවෙනි ප්‍රශ්නය. වෛදික යුගයේදී ඊශ්වරු කටපාඩමින් පවත්වාගෙන ආ වේද පාඨ පසු කාලීන වන්නට ලේඛනගත වන්නට වූ අතර ඒ නිසා චතුර්වේදය බිහිවන්නට විය. ඒ අතර පළමු වන්න වූයේ ඍග්වේදයයි. එසේනම් එකී ඍග්වේදයට අයත් වුණු ස්තෝත්‍ර ගණ ලෙස සඳහන් වන්නේ. ළමයි අපි දන්නවා දැන් අපෙන් මේ දීර්ඝ ප්‍රශ්නයක් අහනවා. වෛදික යුගයේදී ඊශ්වර කටපාඩමින් පවත්වාගෙන ආලු වේද පාඨ ඒවා ලේඛනගත වුණාලු. ඒ හින්දා වේද සාහිත්‍යයක් ඇති වුණාලු. වේද සාහිත්‍යයේ ඍග්වේදයේදී ඒ ඍග්වේදයට තිබිච්ච ස්තෝත්‍ර ගන්න කීයද කියලා අහනවා. විශේෂයෙන්ම ඔබ මතක තියාගන්න ඕනි ස්තෝත්‍ර ගන්න කියලා අහුවාම ගාථාවක් හා ස්තෝත්‍රයක් වෙනස් වෙන්නේ කොහොමද කියන එක. සරලවම කිව්වොත් පාලි භාෂාවෙන් යම් දෙයක් සඳහන් වෙනවා නම් ඒක ගාථාවක් වෙනවා. සංස්කෘත භාෂාවෙන් සඳහන් වෙනවා නම් ඒක ශ්ලෝකයක් එහෙම නැත්නම් ස්තෝත්‍රයක් හැටියට කියන්නේ. අපි කියන්නේ සාමාන්‍යයෙන් ගාථා ශ්ලෝක කියලානේ නේද? විශේෂයෙන්ම ඔබ දන්නවා මම ඊට කලිනුත් කියලා තියෙනවා BC වලට ඒකක් ගන්න ළමයෙකුට ගාථා ශ්ලෝක අනිවාර්ය නැහැ. කිසිම ළමයෙකුට කිසිම ගාථාවක් නැතුව ඒකක් ගන්න පුළුවන්. අනිවාර්ය නෑ මේ අලුත් ක්‍රමයක් එක්ක. දැන් අපි බලමු නැවතත් වර්ණ පහ දිහා. අංක 1. 1027ක් හෝ 1549ක් 1527ක් හෝ 1810ක්
1018ක් හෝ 1549ක් 1549ක් හෝ 1810ක් අවසන් වර්ණය 1017ක් හෝ 1028ක්. නිවැරදි වර්ණය කුමක්ද? ඍග්වේදය, යජුර්වේදය, සාමවේදය හෙවත් සාමන්වේදය, අතරවන් වේදය වේද කොටස් 4. ඍග්වේදයේ පුතේ මෙවැනි ස්තෝත්‍ර 1017ක් හෝ 1028ක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. නිශ්චිත වශයෙන් සනාථ කරන්න බැරි හින්දා තමයි වර්ණ දෙකක් ඉදලා තියෙන්නේ 1017ක් හෝ 1028ක් කියලා. රයිට්. එහෙනම් උත්තරේ අංක 5. පළවෙනි ප්‍රශ්නයට වර්ණයට උත්තරේ නිවැරදි උත්තරේ අංක 5. ඒතර ඔබ මහ විභාගයකදී පස්වෙනි වර්ණයට තමයි ඔබගේ කතරේ සලකුණු කරලා තියෙන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නය. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මතක් කරනවා රූපවාහිනිය හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන දුවදරුවන්ට මේ තිරේ දිස්සෙන ප්‍රශ්නය හරිහැටි ඔබ ලියා ගන්නවා නම් වටිනවා. එමත් නැත්නම් ඒක ගැන අවබෝධයක් ලබා ගන්නවා නම් වටිනවා කියලා. දෙවෙනි ප්‍රශ්නය. දීර්ඝ වශයෙන් ප්‍රශ්න ඔබෙන් අහන්න පුළුවන් පුතේ. දැන් ප්‍රශ්නයක් අහනවා කියන්නේ රූලකින් දෙකකින් පේලි 3-4කින් ප්‍රශ්න අහන්නේ. මේ වගේ දීර්ඝ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ ප්‍රශ්نين අහනවා බමුණන් විසින් ආගමික සංස්කරණ විෂය හඳුන්වා දුන් තවත් සංකල්පයක් ලෙසට මේ හඳුන්වා දී ඇත්තේ පසු කාලීන වන්නට බමුණු බලයේ පිරීමක් ඇති වූ නිසා සිය ආධිපත්‍ය ගිලී යාමට ඉඩ නුරුෂාධිපත්‍ය වර්ධනය කර ගැනීමටත් ඔහු මේ තුලින් උත්සාහ ගත්තා. ඒත් බමුණන් ප්‍රකාශ කර සිටියේ මේ රැකීම තුලින් චතුරිද පුරුෂාර්ථයන් වන අර්ථ ධර්ම කාම මෝක්ෂණ සිව් අරමුණු විශේෂයෙන්ම ඉටු කරගත හැකි බවයි. මෙහිදී සිදු වූයේ පුද්ගලයාගේ ජීවිතය කොටස් 4කට බෙදා දැක්වීමයි. කාලිදාසයන්ගේ රඝුවංශයේ නම් පොතේ පවා මේ බව සඳහන්ය. එසේනම් මේ සංකල්පය වන්නේ බමුණු ගෙනාව එකක්ලු පසු කාලීනව හඳුන්වා දුන්නු සංකල්පයක්ලු. ඒ විතරක් නෙමෙයි මේ කියන කාරණා ටික රැකීම තුලින් නියම පුරුෂයෙක් බවට පත් වෙන්න අවශ්‍ය කරන පුරුෂාර්ථ ඉෂ්ට වෙනවලු. රඝුවංශය කියන ග්‍රන්ථයේ පවා මේ ගැන සඳහන් වෙලා තියෙනවලු. අපිට පොඩි සංඥා කීපයක් දෙනවා දැන්. පොඩි ආලෝක කීපයක් දෙනවා. මේක තිබුණේ මේ කාලේ කියනවා. මේක අහවල් පුතේ සඳහන් වෙනවා කියනවා. ඒ ප්‍රශ්නේ අස්සෙම ඔබට උත්තරේ ලියා ගන්න සාධක ටිකක් දෙනවා විභාග දෙපාර්තමේන්තුව. ඒතර ඔබ බුද්ධිමත් නම් ওই සාධක ටිකත් එක්ක ගැටිලා තමයි ඔබ උත්තරේ තෝරගන්න ඕනේ. අපි බලමු වර්ණ පහ දැන් මේ ප්‍රශ්නෙට අදාළව. පළවෙනි වර්ණය. මේ සංකල්පය ආපත් ධර්ම සංකල්පයයි. මේක යාගේ තමයි කියලා දෙවෙනි වර්ණය හැටියට එන්නේ. තුන්වෙනි වර්ණයේදී කියන්නේ මේක ආගමික සංස්කාරකයක් කියලා. හතරවෙනි වර්ණයේදී කියන්නේ මේක ආශ්‍රම ධර්ම සංකල්පය වෙන්න ඕනි කියලා. පස්වෙනි වර්ණයේදී මේ හඳුන්වා දෙන්නේ ස්වධර්ම සංකල්පය කියලා. කාලිදාසගේ රඝුවංශයේ සඳහන් වෙන අර්ථ ධර්ම කාම මොක්ෂ කියන චතුරිද පුරුෂාර්ථයන් ඉෂ්ට කරගන්න පුළුවන් මේ සංකල්පය මොකක්ද? ශෛෂ්‍ය වේබස්ත විද්‍යානාම් යෞවනේ විශ්වයේශීනාම් වාර්ධකේ මුනි වෘත්තීනාම් යෝගනාන්තේ තනුත්‍යජාම්. එනම් මේ ආශ්‍රම ධර්ම සංකල්පය නේද? කුඩා කාලය බ්‍රහ්මචාරී, තරුණ කාලය ගෘහස්ත, මෙදිවිය වානප්‍රස්ත, සඳේ සමය සන්‍යාසී. එහෙනම් මේ ආශ්‍රම ධර්ම සංකල්පය. එහෙනම් උත්තරය නිවැරදි එක අංක 4. එහෙනම් දෙවෙනි ප්‍රශ්නයට උත්තරය නිවැරදි වර්ණය අංක 4. තුන්වෙනි ප්‍රශ්නය. තවත් දීර්ඝ ප්‍රශ්නයක්. පාලකයා රටේ ජනතාවට ධනෙ නොදෙන විට දිලිඳුකම වැඩි විය. දිලිඳුකම ඇතිවීම නිසා සොරකම් කිරීමටත්, ඉන් නොනැවති අයුධ නිෂ්පාදනය කිරීමටත්, ප්‍රාණඝාතය කිරීමටත්, බොරු කීමෙන් නොනැවති කේලාම් කීමත් ඇතිය. මේන් පෙනෙන්නේ මිනිසුන්ට දිලිඳුකම ඇතිවීම නිසා සොරකම් කිරීමට ගිය අතර එහිදී තමාගේ ආත්ම ආරක්ෂාව සඳහා අවි ආයුධයක් රැගෙන යාමට සිදු වූ බවයි. සොරකම් කරන විට අසුවහොත් ඒ පුද්ගලයා මරා දැමීමටත්, කෙසේ හෝ තමා නීතියට අසුවහොත් බොරු කියා බේරෙන්නට නොහැකි තැන වෙනත් කෙනෙකු සඳහා වැරැද්ද පටවා දැමීමත් සිදුවිය. මේ සමාජ විකාශනය විස්තර කෙරෙන්නේ. සමාජ විකාශනයට අදාළව ඉතා වැදගත් වන
සූත්‍ර දේශනා 3ක් ගැන ඔබ අහලා ඇති සිද්ධාන්ත පන්තියකදී. එකක් තමයි ඉරවල් 7ක් පායලා මේ ලෝකේ විනාශ වෙනවායි කියලා සඳහන් වෙන දීඝනිකායේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය. අනිත් එක තමයි දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය. අවසන් වශයෙන් දීඝනිකායේ චක්කවර්ති සීහනාද සූත්‍රය. ඉතින් මේ ආකාරයට දිලින්දන්ට ධනය නොදීම හින්දා තුප්පතුන්ට ධනය නොලැබී යාම හින්දා ඒගොල්ලන්ට කන්න බොන්න නැති වෙනකොට උන් හොරකම් කරන්න පටන් ගන්නවා. හොරකම් කරන්න නිකම් බෑ. හොරකම් කරන්න යනකොට අවි ආයුධ තියෙන්න ඕනේ. ඔන්න දැන් අවි ආයුධ හදා ගන්නවා. අවි ආයුධ හදාගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒ අවි ආයුධ වලින් හොරමරකම් කරන්න යනකොට ප්‍රාණඝාත වෙනවා. ඒකෙන් බේරෙන්න වෙනේකට වැරද්ද පටවනවා. එක්ක බොරුවක් කියනවා, කේලමක් කියනවා. මේ දීර්ඝ විස්තරේ විකාශන වෙන්නේ චක්කවර්ති සීහනාද සූත්‍රයේ. එහෙනම් උත්තරය දීඝනිකායේ චක්කවර්ති සීහනාද සූත්‍රය. නිවැරදි වර්ණය එහෙනම් අංක 1 දීඝනිකායේ චක්කවර්ති සීහනාද සූත්‍රය. අපි යනවා ඊළඟ ප්‍රශ්නය බලන්න. 4. මහ පොළොවේ සිට සමුද්‍රය දක්වාම සත්පිති රජුගේ පාලනයට යටත් වෙයි. රාජ්‍ය සීමාව ලකුණු කරන ලද්දේ අශ්වයෙකු පිට නැගුණු රජු බලගත් හමුදාවක් සමග දේශ සංචාරය කිරීමෙනි. අශ්වයාගේ ගමන වැළැක්වීමට කවරෙකෝ උත්සාහ කරයි නම් ඔවුන් හා සටන් කොට පරාජය කරවයි. අශ්වයා ගමන් ගන්නා සියලු ප්‍රදේශ චක්කවර්ති රජුගේ පාලනයට යටත් වේ. අවසන් වශයෙන් සම්බන්ධ කළ කියනවා මේ වගේ සක්විති රාජ්‍යයක් සිද්ධාර්ථ කුමාරයාට පහළ වෙන්නේ නියමිත වෙලා තිබුණේ කොයි වගේ පසුබිමක් තුලද කියලා. ළමයි බෞද්ධ දේශපාලන ඉගැන්වීමේ පදනම හැටියට තමයි අපි සලකන්නේ මොකක්ද? චක්කවර්ති රාජ්‍ය සංකල්පය. බුදුරජාණන් වහන්සේ මගධ රට මාතුලා නම් ගම්මානයේදී දේශනා කරපු චක්කවර්ති සීහනාද සූත්‍රයේදී තමයි මේ බෞද්ධයාගේ පරමාදර්ශී රාජ්‍ය ක්‍රමය සක්විති රාජ්‍ය ගැන අපිට අහන්න ලැබෙන්නේ. අපේ සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු වෙලාවේ මහා ආශ්චර්යමත් දේවල් සිද්ධ වුණා. කුමාරයා ඉපදිලා දවස් 5කින් පස්සේ නම් තියන්න ආපු බමුණෝ ප්‍රධාන මතවාද දෙකක් ඉදිරිපත් කළා. පළවෙනි මතය කුමාරයා කීගේ හිටියොත් සක්විති වෙනවා. බහැලා ගියොත් බුදු වෙනවා. ඔන්න මතවාද දෙක. කොණ්ඩඤ්ඤ ජේකනේ කිව්වේ අනිවාර්යයෙන් බුදු වෙනවා කියලා. සිද්ධාර්ථ කුමාරයාට සක්විති රජකම ලබා ගන්න තිබුණේ කොයි වගේ වෙලාවකදීද? අපි එනවා වර්ණවල බලන්න. බුද්ධත්වයට 7 දිනක් මෙපිට තබාය, විවාහයට 7 දිනක් මෙපිට තබාය, මහා බලිස්ක්‍රමණයට දින 7ක් මෙපිට තබාය, දුෂ්කර ක්‍රියාවෙන් දින 7ක් මෙපිට තබාය. දල්හේ නම් ආත්ම භවයේ උන්වහන්සේ කල් ගෙවද්දිය. සිද්ධාර්ථ කුමාරයාට සක්විති රජකම ලැබෙන්න තිබුණේ ගිහිගේ අතෑරලා යන්න නේද? අතෑරලා නොගිහින් තව දින 7ක් හිටියානම් සක්විති රජකම හම්බෙනවා. ඒකනේ ඇසල පොයේ දාසක ගිහිගේ අතෑරලා යනකොට වසවර්ති මාරයා පෙනී ඉඳලා කිව්වේ මාණික්කව මහාවීර කියලා. යාළුවේ යන්න එපා. ඔයාට තව දවස් 7කින් සක්විති රජකමක් ලැබෙනවා. ඔයා මෙහෙට වෙලා ඉන්න. ඔයා සතර කොදෙව්වටම ඔයා රජුරෝ වෙනවා. ඔයාට සිතුපැතු සම්පත් ලැබෙනවා. ඔයාට සප්ත ධනයක් පහළ වෙනවා නේද? ඔයාට සප්ත රත්නයක් පහළ වෙනවා. මෙහි ඉන්න. එහෙනම් දවස් 7යි. එහෙනම් මහා බලිස්ක්‍රමණයට දවස් 7කට තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. එහෙනම් බලමු උත්තරේ මොකක්ද කියලා. මහා බලිස්ක්‍රමණයට දින 7ක් මේ පිට තබාගෙන. එහෙනම් මහා බලිස්ක්‍රමණය නොකර තව දවස් 7ක් හිටියානම් සිද්ධාර්ථ කුමාරයා සක්විති රජ කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්නාවරණය අංක 5. අංකය 5. විවිධ කෙලෙස් පරින් යුක්ත වීම, සක්කාය දිට්ඨිය නොනැසීම, විවිධ ශාස්ත්‍රූන් කලා එළවීම, පස්කම් සපතේ එළීම, පංච නීවරණ ධර්මයන්ගෙන් යුක්ත වීම හා ආර්ය ගුණයෙන් තොර වීම හින්දා අංගුත්තර නිකායේ හඳුන්වන්නේ මොන පුද්ගලයාද? අංගුත්තර නිකාය සඳහන් කරනවා ප්‍රධාන කරුණු 6ක්. එහෙනම් මේ අංගුත්තර නිකාය අට කතාවේ සඳහන් වෙන මේ ලක්ෂණ වලින් යුක්ත පුද්ගලයා කවුද? පළවෙනි වර්ණය බලන්න. සෝතාපන්නලාභියා, පෘථග්ජන පුද්ගලයා, ආර්ය ශ්‍රාවකයා, සකෘදාගාමී ශ්‍රාවකයා, අනාර්ය ශ්‍රාවකයා.
දරුවනේ අපි දන්නවා අට්ඨපුරුෂ පුද්ගලයා ගැන. මේ භවය අපිට නිමා කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම අවස්ථා තුනක් තියෙනවා. ඒකට අපි කියන්නේ තුන්තරා බෝධිය කියලා. බුදු වෙලා, පසේ බුදු වෙලා, මහරහත් වෙලා අපිට මේ භවය ඉවර කරන්න පුළුවන්. අපිට මහරහත් ත්වයට ළඟා කරගන්න පුළුවන් වෙන අවස්ථා හතරක් තියෙනවා. මේ හතරට තමයි අපි මොකක් කියන්නේද පුතේ? ආර්ය භූමි කියලා කියන්නේ. එහෙනම් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ස්ථාර හතර. ඕවා මාර්ගස්ත හා පලස්ත විදිහට 8ක් යෙදෙනවා. ඒකයි අෂ්ටපුරුෂ පුද්ගලයා කියලා කියන්නේ. සෝතාපන්න, මාර්ගස්ත, පලස්ත. සකෘදාගාමි, මාර්ගස්ත, පලස්ත. අනාගාමි, මාර්ගස්ත, පලස්ත. අරිහත් මාර්ගස්ත, පලස්ත. යමෙකු මේ ආකාරයට ආර්ය තත්ත්වයට පත් වෙන තාක්කල් භවයේ ගමන් කරන බව තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ඉහත සඳහන් කරපු කරුණු කාරණා වලින් යුක්ත වෙන්නේ කෙලෙස් සහිතයි, යහපත් දැකීමක් නැහැ, විවිධාකාරයේ ගුරුවරු හොයාගෙන යනවා නේද? පස්කම් සැපතේ එළෙනවා, පංච නීවරණ ධර්මයන්ගේ යුක්තයි. මේ වගේ තැනත්තා අපි හඳුනාගන්නේ පෘථග්ජනයා කියලා. පෘථග්ජනයා. එහෙනම් නිවැරදි වර්ණය වෙන්නේ මොකක්ද? දෙවෙනි වර්ණය පෘථග්ජන පුද්ගලයා පිළිබඳවයි. එතකොට සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන පුද්ගලයා හතර දෙනාගෙන් මතක තියාගන්න පෘථග්ජන පුද්ගලයා මම මේ වර්ණය හැටියට තෝරාගත්ත. ඔහු සදාකාලිකව භවගාමී වෙනවා. ඔහු ගාව තියෙන දස සංයෝජන ප්‍රහීන කරන තාක්කල් ඔහු භවගාමී වෙනවා. යමක පුතේ සෝවාන් ඵලයටපත් වුණොත් ඔහු නැවත වතාවක් මරණයෙන් අනතුරුව ආත්මව 7යි උපදින්නේ. කොච්චරක් උපදිනවද? 7යි. යමක සකෘදාගාමී තත්ත්වයටපත් වුණොත් ඔහු නැවතත් උත්පත්ති ලබන්නේ එකම එක ආත්මභවයයි. ඒ කාම ලෝකයක. යමෙක් අනාගාමී තත්ත්වයටපත් වුණොත් ඔහු නැවත වතාවක් උත්පත්ති ලබනවා ඒ භවයෙන් අනතුරුව එක ආත්මභවයක්. ඒ හැබැයි කාම ලෝකයක නෙවෙයි. ඒ බ්‍රහ්ම ලෝකයක. ඔබ දන්නවා බ්‍රහ්ම ලෝකයක ඉපදුනහම කම්සප විඳින්න බෑ. ආශාවක් නැති වෙන්නේ නෑ. යමෙකු රහත් ත්වයටපත් වුණොත් නැවත උපදින්නේ මේ භවයෙන්ම සසර ගමන කෙලවර වෙනවා. රයිට්. එහෙනම් මේ ලක්ෂණ තියෙන්නේ මොන පුද්ගලයාටද? පෘථග්ජන පුද්ගලයාට. අපි යනවා 6 වෙනි ප්‍රශ්නේ බලන්න. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කිරීමේදී යොදාගත් ක්‍රම රාශියක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ විස්තර වේ. ඒදී බුදුරදුන් ඇතැම් පුද්ගලයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ එම ප්‍රශ්නය කොටස් කීපයකට බෙදා ගනිමින්ය. එසේනම් එම දේශනා ක්‍රමය හඳුන්වන්නේ අත්අජ්ජාසාය ක්‍රමය, ඒකාංශ ව්‍යාකරණ දේශනා ක්‍රමය, පටිපුජ්ජා ව්‍යාකරණ ක්‍රමය, විභජ්‍ය ව්‍යාකරණ ක්‍රමය, සාමුක්ඛංශික දේශනාව යන ආදී වශයෙන්. දැන් බලමු බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න විවිධ ක්‍රම යොදාගත්තා නේද? එම ප්‍රශ්නයට බුදුහාමුදුරුවෝ මොනා කරනවද? උත්තර දෙන්නේ නැවතත් ඒ ප්‍රශ්නය කෑලි කෑලි වලට කොටස් වලට කඩලා විභජනය කළා, වෙන් කළා. එහෙනම් ඒ විභජනය කළා ලබා දුන්නු ක්‍රමය, වෙන් කළා ලබා දුන්නු ක්‍රමය විභජ්‍ය ව්‍යාකරණ ක්‍රමය. එහෙනම් 6ට නිවැරදි උත්තරේ වෙන්නේ පුතේ විභජ්‍ය ව්‍යාකරණ දේශනා ක්‍රමය. 6ට 4 නේද? අත්අජ්ජාසාය ක්‍රමය, පරජ්ජාසාය ක්‍රමය, අට්ඨුප්පත්ති ක්‍රමය, පුඤ්ජවාසික ක්‍රමය කියලා බුදුහාමුදුරන්ගේ දේශනා ක්‍රම 4ක් තිබුණා. ඒවා දේශනා ක්‍රම. තමන් වහන්සේට උණු විදිහට බණ කියන්නේ අත්අජ්ජාසාය ක්‍රමේ. අනුන්ගේ උමනා කොට අනුව බණ කියන්නේ පරජ්ජාසාය ක්‍රමේදී. එළමුණු අවස්ථාවක් අනුව බණ කියන්නේ අට්ඨුප්පත්ති ක්‍රමේදී. ප්‍රශ්නයක් ඇසුවාම ඒකට පිළිතුරු හැටියට බණ කියන්නේ පුඤ්ජවාසික ක්‍රමේ. ඔය දේශනා ක්‍රම 4. උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවාම ප්‍රශ්න වලට උත්තර දුන්න ක්‍රම 4කුත් තිබුණා. ඒ තමයි ඒකාංශ ව්‍යාකරණී, විභජ්‍ය ව්‍යාකරණී, පටිපුජ්‍ය ව්‍යාකරණී, තපනීය. එක එල්ලේම ඍජුවම උත්තර දුන්නේ ඒකාංශ ව්‍යාකරණී ක්‍රමයේදී. විභජ්‍ය ව්‍යාකරණී උත්තරේ විභජ්‍ය ව්‍යාකරණයේදී කෑලි කෑලි වලට වෙන් කළා. පටිපුජ්ජා ව්‍යාකරණයේදී ප්‍රශ්නෙට ප්‍රශ්නයක් දැම්මා. ප්‍රශ්නයක් අහුවොත් ප්‍රශ්නයක් දානවා. උපාලි ගෘහපතියා සත්‍යක කතාවේ දේව ඔප්පු වෙනවා. තපනීය උත්තර දෙන්නේ නැහැ, පැත්තකට දානවා. චූලමාලුන්ක පුත්තහාමුදුරන්ගේ දසාවිකුත් ප්‍රශ්නය පැත්තකට දැම්මා. වංගීස හාමුදුරන්ගේ වංගීස මානවකයාගේ ප්‍රශ්නය නේද? අර මිනිඔලු කතන්දරය නේද? උත්තර දුන්නේ නැහැ. ලෝකයේ අගමුල කොහෙද? පටන් ගන්න කෙලවර වෙන්නේ කොහෙද? උත්තර දුන්නේ නැහැ. රහතන් වහන්සේ පිරිවම් පාඩ පස්සේ කොහෙද යන්නේ? උත්තර දුන්නේ නැහැ.
එහෙනම් මේ ආකාරයට දේශනා ක්‍රම 4ක් හා ප්‍රශ්න විසඳීමේ ක්‍රම 4ක් තිබුණා කියන එක මතක තියාගන්න ඕනි. අපි එනවා 7 වෙනි ප්‍රශ්නෙට. චෛත්‍ය කලාත්මක අතින් මෙන්ම දාර්ශනික අතින්ද ඉතා වැදගත්ේ. එමෙන්ම චෛත්‍ය විවිධ නාමයන්ගෙන් හඳුන්වන්නේ ඒ විශේෂ කොටස වන ගර්භය අනුවයි. මේ අනුව ලංකාවේ රුවන්වැලි මහා චෛත්‍ය අයිති වන්නේ. මතක තියාගන්න රුවන්වැලි නෑ ස්වර්ණමාලි රුවන්වැලි. ලංකාවේ ප්‍රධාන ගණයේ ස්තූප අතර විශාලත්වය අතින් දෙවෙනි ගණයට වැටෙන චෛත්‍ය තමයි මේ රුවන්වැලි මහා සෑය. පළවෙනි චෛත්‍ය ජේතවනය, දෙවෙනි චෛත්‍ය අබේගිරිය, තුන්වෙනි චෛත්‍ය රුවන්වැලිය. දුටුගැමුණු රජුරු හැදුවේ. දුටුගැමුණු රජුරු චෛත්‍ය කර්මාන්තය විහාර කර්මාන්තය ආරම්භ කරන්න කලින් ඉංජිනේරුවෝ ගෙන්නලා වාස්තු විද්‍යාඥයෝ ගෙන්නලා ඒ වැඩ කරන කට්ටිය ගෙන්නලා කලාකරුවන්ගෙන් අහනවා තොපි කිනම් ආකාරයක ස්තූපයක් කරවන්නේද කියලා. ඒලා ඒගොල්ලෝ ළඟ තිබිච්ච පැන් වාදනයකින් වතුර ටිකක් අරගෙන ඒකට ගහලා ඉවරලා මෙන්න මේ ආකාර එකක් කියලා පෙන්නනවා. එහෙනම් ඒ දිය බුබුලක හැඩය ගත් එකක්. එහෙනම් දිය බුබුලක හැඩය ගත්තේ නම් බුබුලාකාර. එහෙනම් 7ට උත්තරේ වෙන්නේ අංක 4 බුබුලාකාර. සීනෝක හැඩය ගත්තා නම් ඝණ්ඨාකාර. පාත්‍රයක හැඩය ගත්තා නම් පාත්‍රාකාර. කලගෙඩියක හැඩය ගත්තා නම් ඝටාකාර. වී ගොඩක ධාන්‍ය ගොඩක හැඩය ගත්තා නම් ධාන්‍යාකාර. දිය බුබුලක හැඩය ගත්තා නම් බුබුලාකාර. නෙල්ලි ගෙඩියක හැඩය ගත්තා නම් ආම්ලකාකාර. ලංකාවේ ජනප්‍රිය සම්ප්‍රදායන් 6යි. හැබැයි බුරුමේ, චීනේ, තායිලන්තය වගේ රටවල් වලට හා ස්තූප කලා නිර්මාණයන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙට එනවා. ප්‍රශ්න අංක 8. මේකේ ශික්ෂාපදයේ කඩ කළහොත් එකී භික්ෂුවට පූර්ණ භික්ෂුත්වයේ හෙවත් උපසම්පදා තත්ත්වය අහිමි වෙයි. මෙවන් අවස්ථාවකදී ඔහුට උපසම්පදායෙන් 60 වසරක් සම්පූර්ණ වී තුමුණද කල ඇවත නිසා එදිනම උපසපන් භික්ෂුවකට වද ගරු කළ යුතු වන්නේය. මේදී එකී භික්ෂුව මහා තෙරවරුන්ගේ අවධානයට ලක්වන අතර පරිවාසමානත් අබ්බාන යනුවෙන් අවදි 3ක් ඔස්සේ ඔහු සිය ජීවිතය පවත්වාගෙන යා යුතුද වන්නේය. කාල්ගතවත් මොහු යථා පැවැත්මෙන් දිවිගෙන බව මහතෙරුන්ට පෙනී යන්නේ නම් මේ ඡේදයෙන් විස්තර කෙරෙන්නේ කා ගැනද? අපි දන්නවා සාමණේර භික්ෂුන් වහන්සේ කෙනෙක් රැක ගන්න ඕනි විනය නීති රීති ගන්න 10යි. සාමණේර දස් සීලය. හැබැයි අධිගම ශීලයටපත් වෙච්ච උපසම්පදාටපත් වෙච්ච භික්ෂුන් වහන්සේ රැක ගන්න ඕනි විනය නීති රීති භික්ෂු ප්‍රාතිමෝක්ෂේ එනවා නැත්නම් ආනා ප්‍රාතිමෝක්ෂේ එනවා 220ක් නැත්නම් 227ක්. එහි එනවා විනය ශික්ෂාපද 13. ඒවා අපි හඳුනාගන්නේ දෙවෙනි ගරුකාපත්ති දෙවෙනි බරපතල ගණයට වැටෙන ශික්ෂාපද. එහෙනම් ඒ සංඝාදිශේෂ. එහෙනම් නිවැරදි වර්ණය අපි ආපහු බලමු. මොකක්ද වර්ණය කියලා? සතර පරාජිකා, සීකියා, නිස්සග්ගී පාචිත්‍ය, පටිදේශනීය, සංඝාදිශේෂ. එහෙනම් වර්ණය ඔබ දන්නවා අංක 5. සතර පරාජිකා, පරාජිකා ධර්ම 4යි. සංඝාදිශේෂ 13යි. ඊළඟට අනියත ශික්ෂාපද 2යි. ඊළඟට නිස්සග්ගී පාචිත්‍ය ශික්ෂාපද 30යි. පාචිත්‍යවත් පචිත කියන හඳුන්වන ශික්ෂාපද 92යි. පටිදේශනීය ශික්ෂාපද 4යි. සීකියා ධර්ම 75යි. අධිකරණ සමත 7යි. විනය නීති රීති 227යි. එහෙනම් උත්තරේට ආය අපේ දෙවෙනි ශික්ෂාපද වර්ගය ගැන සංඝාදිශේෂ නිවැරදි වර්ණය. 9. සම්බුද්ධ ශාසනය වූ 80 මහා ශ්‍රාවකයන් අතරින් දිවස්සති භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයට පත් වුණු ශ්‍රාවකයන්න් වහන්සේ වූයේ. ඔබ ඉතා හොඳින් මතක තියාගන්න මෙන්න මේ කාරණා ටික. ඔබට වස් කාලවල ටික පාඩම් තියෙනවා වගේම භික්ෂුන් වහන්සේලාගේ තනතුරු තානාන්තර, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් කුලදීම තනතුරු තානාන්තර මතක තියා ගැනීම වැදගත්. ඔබට නවරට සසුන් මතක තියාගන්න ඕනි. දස කැප වස්තුව මතක තියාගන්න ඕනි. සෝධර්ම මතක තියාගන්න ඕනි. ඒ වගේ මේ භික්ෂුන් වහන්සේලාගේ කරුණු කාරණා ඔබ මතක තියාගන්න. අපෙන් අහන්නේ දිවස්සති භික්ෂුන් අතර අග්‍රස්ථානය. 80 මහා ශ්‍රාවකයන් අතර තනතුරුලාභී භික්ෂුන් වහන්සේලා 40 දෙනෙක් හිටියා. ඒ දිවස්සතුන් අතර අග්‍රස්ථානයටපත් උනේ බුදුන් වහන්සේගේ ඥාතියෙක් බවට පත් වෙලා හිටියේ කාලේ නේද? අනුරුද්ධ මහ රහතන් වහන්සේ. එහෙනම් උත්තරය අංක 2 නේද? පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ අංගුත්තර නිකාය කටපාඩම් පවත්වාගෙන ගිය මේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ තමයි දිවස්සති භික්ෂුන් අතර අග්‍ර වුණේ.
අපි එනවා දළදා වහන්සේට අදාළව යම් ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. දැන් ඔබට තේරෙනවා මේ ප්‍රශ්න පත්‍රය දිහා බැලුවාම අපි මේ සාකච්ඡා කරගෙන යන මේ ආකෘතිය දිහා බැලුවාම ප්‍රශ්න පත්‍රයේදී එන ප්‍රශ්නයකට අපි විශේෂ අවධානය යොමු කරන්නේ ප්‍රශ්නයේ ස්වභාවය දිහා. ඒ ප්‍රශ්නට අදාළ උත්තරයට අදාළ කරුණු ටික ප්‍රශ්නේ ඇස්සෙම තියෙනවා. නේද? ඉතින් ඒක ඉතා වැදගත් වෙනවා අපිට මොකක්ද? මේ පිළිතුරු සලකුණු කර ගැනීමේදී. ධාතු බෙදීම පිළිබඳවත් ධාතුන් වහන්සේලා වන්දනා කිරීම හායින් ලැබෙන අනුසස් ගැනත් දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය හැරුණු විට පපංච සුදනිය මනෝරත පූර්ණිය වැනි අටුවාහිනිද විස්තර ඇතුළත් වේ. තවද විමානවත් ප්‍රකරණය මිලින්ද ප්‍රශ්නය බුද්ධ වංශය වැනි ග්‍රන්ථවල ධාතු පූජා ගැන විස්තර වේ. යන සුමංගල විලාසිනිය සඳහන් වන අන්දමට ද්‍රෝණ බමුණා රැස්වන්ගේ ප්‍රමාදයක් බලා දකුණු දළදාවක් හිස්වැස්මක් අතර සංගවා ගනී. ඒ දුටු සක්‍රියය සොරකම් කොට දෙව්ලොවට ගෙන ගොස් නිදන් කර ස්තූපයක් තනවයි. එසේනම් මේකී ස්තූපය වන්නේ. දැන් බලන්න මේ ප්‍රශ්නය ඇස්සේ අපිට පොඩි හින්ට් කීපයක් දෙන හැටි නේද? එකක් තමයි දළදා වහන්සේ ගැන කියන බවට මූලාශ්‍ර ටිකක් දැක්වුවා. ඊළඟට බලන්න ද්‍රෝණ බමුණා මේ ධාතු බෙදා දීම ගැන කිව්වා. අවසානයේදී නිගමනට ඇවිල්ලා කියනවා මේ ද්‍රෝණ බ්‍රාහ්මණයා දළදා වහන්සේ නමක් හොරකම් කළා නේද? ඒ හංගපු හොරකම් කරපු දළදාව උඩින් ඉඳන් බලාගෙන හිටියේ සක්‍රයත් අරගෙන ගිහිල්ලා එයත් හොරකම් කළා නේද? එයත් හොරකම් කරන්න ගිහිල්ලා ඒක දිව්‍ය ලෝකේ තැන්පත් කළා කියලා කියන්නේ නේද? එහෙනම් දිව්‍ය ලෝකේ හදපු මේ ස්තූපය මොකද්ද කියලා තමයි අපෙන් නිවැරදි උත්තරය හැටියට විමසන්නේ. වර්ණ ටික බලමු. සිළුමිණ සෑය, භාරත් ස්තූපය, සාංචි ස්තූපය, තාවන්තුසිත ස්තූපය, සක්‍ර ස්තූපය. නිවැරදි වර්ණය විය යුත්තේ කුමක්ද? අපි අහලා තියෙනවා සිළුමිණ සෑය වඳින් රම්ම්‍ය තවතිසා භවනී කියලා. එහෙනම් උත්තරය තවතිසා දිව්‍ය ලෝකේ තියෙන සිළුමිණ සෑය. අංක 1. මේ බලන්න මේ ප්‍රශ්නේදී විභාග දෙපාර්තමේන්තුව වේවා ඔබට පාසල් විභාගයකදී වේවා ඇතැම් විට පේපර් එක හදන ඒ ප්‍රශ්න පත්‍රයේ සාධන අය බොරු උත්තර දෙනවා. දැන් උදාහරණයකට සක්‍රියා හැදුවා කිව්වහම ළමයින්ට ඒක අදහස් කරලා එහෙම නැති ස්තූපයක් දෙනවා. මම මෙහිදී උපක්‍රමයක් යොදාගත්තා සක්‍ර ස්තූපය කියලා වර්ණයක් දාලා. ඇත්තටම සක්‍ර ස්තූපය කියලා ලෝකේ චෛත්‍යයක් නැහැ. නමුත් බොහෝ ළමයි දුරදිග නොබලා මේ වර්ණ තෝරගන්නවා. සක්‍ර ස්තූපය නේද? එතකොට මේ ආකාරයට උදාහරණයක් ඇටියට බුදුරහාමුදුරුවෝ මහා මොහොතයි බුදුදහමයි සමාන කරපු සූත්‍රය තමයි අංගුත්තර නිකායේ පහාරාජ සූත්‍රය. මේක ගැන විභාගයට ප්‍රශ්නයක් දැම්මහම ළමයිගෙන් ඇහුවොතින් මේ මහා සමුද්‍ර සූත්‍රය කියලා අර මහා මොහොත තියෙන හින්දා ළමයා මහා සමුද්‍ර සූත්‍රය කියලා ගත්තෝර ගන්නවා. ඇත්තටම මහා සමුද්‍ර කියලා සූත්‍රයක් ඇත්තෙත් නැහැ. එහෙනම් ඔබ විචක්ෂණශීලී වෙන්න ඕනි කියන එක මතක තියාගන්න. ඇත්තට මේ කාල සීමාවත් එක්ක අපිට MCQ 50ක පේපර් එකක් සාකච්ඡා කළ නොහැකි. නමුත් අපි ඒ ප්‍රධාන වැදගත් වෙන කරුණු තමයි ඔබට මේ ආකාරයට දැනුම හැටියට ලබා දෙන්නේ. නේද? ඒ හින්දා බොහෝ අසත්‍ය, සාවද්‍ය වර්ණ තියෙන්න පුළුවන් ඔබ අමාරුවේ දාන්න පුළුවන් විදිහට එහිදී ඔබ ප්‍රවේශම් වෙන්න ඕනි. එහෙනම් උත්තරය අංක 1 සිළුමිණ සෑය. 11. බුද්ධ කාලීන ಭಾರತයේ විසූ ෂට්ශාස්ත්‍රූරු සියලු දෙනාම ජනතාවගේ ගරු බුහුමන් ලැබූ අනුගාමිකයන් රාශියකටම නායකත්වයේ දුන් ආගමික නායකයෝ වූහ. මොවුන් පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් කිනම් ප්‍රකාශයේ සත්‍ය ලෙස ගෙනිය හැකි වන්නේද? ෂට්ශාස්ත්‍රූරු පූර්ණ කස්සප, මක්කලී ගෝසාල, පකුද කච්චායන, අජිතකේශ කම්බලි, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාථ පුත්ත කියන ශාස්ත්‍රූරු 6 දෙනාට පොදු නිර්ණායකයක් ගොඩනගන්නලු. අංක 1. බුද්ධ කාලීන සියලුම ශාස්ත්‍රූරු අකිරියවාදී වූහ. වැරදි. අකිරියවාදීන් හිටිය 4 දෙනයි. ඒක වැරදි. නිගණ්ඨනාථ පුත්ත කිරියවාදියෙක්, සංජය බෙල්ලට්ටි පුත්තට කිරිය ભેදයක් තිබුණේ නැහැ. ෂට් ශාස්ත්‍රූ සියල්ලම දානය ප්‍රතික්ෂේප කළා. වැරදි. සමහරු දානය පිළිගත්තා. ඔවුන් සියලු දෙනාම පුබ්බේකත හේතුවාදීන් වුණා. වැරදි. පුබ්බේකත හේතුවාදීන් හිටිය එක්කෙනයි ඒ නිගණ්ඨනාථ පුත්ත. නේද? නිගණ්ඨනාථ පුත්ත අකිරියවාදියෙක්. වැරදි. ඔහු කිරියවාදියෙක්. පස්වෙනි වර්ණය. අජිත කේසකම්බලී මිත්‍යා දෘෂ්ටික ගැනීමකට නිරත විය. අන්න හරි උත්තරය. ඔබට තවත් ක්‍රමයක් මම මෙතනදී කියා දෙනවා. ඒ තමයි මේ වර්ණ පහ ගත්තාම
වර්ණ පහ පුතේ එක උත්තරයක් දැක්කහම උත්තරේ සලකනු කරන්න යන්න එපා. එකින් එක විභාග කරලා එන්න. එතකොට නිවැරදි වර්ණය ඔබට අල්ල ගන්න පුළුවන්. දැන් මම ඒක පැහැදිලි කරලා ඔබට දුන්නා. නේද? පස්වෙනි වර්ණය නිවැරදි වර්ණය හැටියට තේරුනේ. ඉහත කාරණා සියල්ලම අසත්‍ය වෙනකොට සත්‍ය උත්තරේ ඉතුරු වෙනවා. නේද? නත්ති දින්නන් නත්ති ඉත්තං නත්ති උතන් නත්ති සුකට දුක්කට කම්මානම් ඵල විපාකෝ නත්ති අයන් ලෝකෝ නත්ති පාරලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා අජිත කේස කම්බලීගේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. නේද? එහෙනම් මේ කාරණෙන් අපි දන්නවා 11 වෙනි වර්ණයට නිවැරදි උත්තරය අංක 5 අජිත කේස කම්බලී කියලා. 12 විභාගයට අහන්න පුළුවන් ඔබට මේ ආකාරයට උපාසිකාවන් ආශ්‍රයෙන් ප්‍රශ්න. නේද? ප්‍රණීත හා ඍෂිදය දෙන උපාසිකාවන් අතර අග්‍රස්ථානයට පත් වුණේ කවුද? ප්‍රණීත හා ඍෂිදය දෙන උපාසිකාවන් අතර අග්‍රස්ථානයට පත් වුණේ සුප්පාවාසා උපාසිකාව. එහෙනම් වර්ණය අංක 1. මෛත්‍රික විහරණ ඇති උපාසිකාවන් අතර අග්‍ර වුණේ පුතේ සාමාවති. විශ්වාසවන්තෝ කතා ඇත්තියන් අතර අග්‍ර වුණේ නකුල මාතා. බහුශ්‍රතාවයන් අතර අග්‍රස්ථානයට පත් වුණේ කුජුත්තරාව. දායිකාවන් අතර අග්‍රස්ථානයට පත් වුණේ විශාකාව. එහෙනම් ප්‍රණීත හා ඍෂිදය දෙනන් අතර අග්‍රස්ථානය සුප්පාවාසාව. අංක 1. වෛදික යුගයේදී ඊශ්වර කටපාඩමින් පවත්වාගෙන ආ වේද පාඨ ලේඛනගත වීම වුණා. ඒ හින්දා චතුර්වේදය ඇති වුණා. චතුර්වේදයේ පළවෙනි අවස්ථාන ඍග්වේදයේ සඳහන් වෙන වරුණ කියලා හඳුන්වන දෙවියා කවුද? අපි දන්නවා අග්නි, චන්ද්‍ර, සූර්ය, මරුත්, විජ්ජු, මේඝ, විෂ්ණු, ඉන්ද්‍ර, වරුණ, සෝමු, පෘථුවි, යම, කාලි, අශ්වින් මේ අනාදී විදිහට දේවරු 33ක් පස්සේ කාලේ 33 කෝටියක් දක්වා වර්ධනය වුණා. එහෙනම් වරුණ කියන්නේ කවුද? සූර්යෝදයට අධිපති දෙවියාය, අහසට අධිපති දෙවියාය, හිමිදිරියට අධිපති දෙවියාය, පොළොවට අධිපති දෙවියාය, හිස් අවකාශයට අධිපති දෙවියාය. අපි දන්නවා වරුණ කියන්නේ අහසට අධිපති දෙවියා කියලා. බුදුන් වහන්සේ විසින් කේසපුත්ත නම් නියංගමේදී දේශනා කරපු සූත්‍ර දේශනා මොකක්ද? මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, සාමාන්‍ය ඵල සූත්‍රය, ව්‍යාකපජ්ජ සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය. බුදුහාමුදුරුවෝ කේසපුත්ත නියංගමේදී අක්කරපත්ත නම් නියංගමේදී දේශනා කළේ දීඝජානුකෝලිය කුල පුත්‍රයාට මොකක්ද? ව්‍යාකපජ්ජ කියන සූත්‍රය. එහෙනම් මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය, ව්‍යාකපජ්ජ සූත්‍රය, අනන සූත්‍රය, මහා මංගල මේ අනාදී සූත්‍ර ටික ඔබ මතක තියාගන්න ඕනේ නිදාන කතාවන ආශ්‍රිතව. පරමාර්ථ කුමාරජීව බෝධි ධර්ම මේ අනාදී චරිත කතා බෞද්ධ ශිෂ්ටාචාරයට එකතු වෙන්නේ. ජපන් රටේ ශිෂ්ටාචාරය ගැන හොයද්දී, තායිලන්ත රටේ හොයද්දී, බුරුම රටේ, චීන රටේ, ಭಾರತයේ. දරුවනේ මේ වියතුන් මේ අතිවරයන් හිටියේ පරමාර්ථ කුමාරජීව බෝධි ධර්ම ආදීන් චීනේ. එහෙනම් නිවැරදි උත්තරය අංක 4 15ට නිවැරදි වර්ණය අංක 4 චීන රටේ තමයි මොවුන් වැඩ වාසය කළේ. මා මීළඟට කතා කරන්න යන්නේ 16 වෙනි ප්‍රශ්නය. ජපානයේ බිහිවුණු විශිෂ්ටතම බෞද්ධ සම්ප්‍රදාය ලෙස අවිවාදයෙන් සැලකිය හැක්කේ සෙන්දහමයි. එසේනම් මෙහි ආරම්භකයා සහ ආධිකත්වයා ලෙස සැලකිය හැක්කේ. දිනක් මහා බ්‍රහ්මයා කුටුම්බ මලක් අරන් එනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න. මොකද පුතේ කුටුම්බ මලක් කියන්නේ? රෝසු මලක්. එයා මේක බුදුන් වහන්සේට දෙනවා. බුදුහාමුදුරුවෝ මේ මල අරගෙන ඒක සිඹලා ඒ දිහා ස්වල්ප වේලාවක් බලා ඉන්නවා. අන්නේ වෙලාවේ ධර්මයක් ප්‍රකාශ වෙනවලු. කටින් නෙවෙයි. අන්නේ ධර්මයේ ළඟ හිටිය මහා කාශ්‍යප හාමුදුරුවෝ අවබෝධ කරගත්තා. මහා කාශ්‍යප හාමුදුරුවෝ මේක ඉදිරියට පරම්පරාවෙන් පරම්පරාවට අරන් ආවා. එහෙනම් සෙන්දහමේ ආරම්භකයා බුදුහාමුදුරුවෝ ආධිකත්වවරයා කවුද? මහා කාශ්‍යප හාමුදුරුවෝ. එහෙනම් උත්තරය අංක 4 මේ බුදුන් වහන්සේ හා මහා කාශ්‍යප හිමියන් බව. 17 අනාගතයේ ලෝ පහළ වෙන මෛත්‍රී බුදුන් වහන්සේට අප ගෞතමයන් නියත විවරණ ලබා දුන්නේ කිනම් වස් කාලයේ ගත වීමත් සමගින්ද? පළවෙනි වස් කාලයත් සමගින්, 12 වෙනි වස් කාලයේ සමගින්, 7 වෙනි වස් කාලයේ සමගින්, 20 වෙනි වස් කාලයේ සමගින්, 8 වෙනි වස් කාලයේ සමගින්. ළමයි ඔබ මතක තියාගන්න ඕනේ විභාගයට වස් කාලවල ආශ්‍රිතව ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. එහෙනම් අපි වස් කාලවල ටික මතකයේ තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. නේද? දැන් මේ අහන්නේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුහාමුදුරන්ට නියත විවර ලබා දුන්නේ කවදද කියලා.
බුදුහාමුදුරුවෝ මාතෘ දිව්‍ය රාජාට ධර්මයේ දේශනා කරන්න තව්තිසා දිව්‍ය ලෝකෙට 7 වෙනි වස් කාලේ වැඩම කළා. ඉන් අනතුරුව සංකස්සපුරයට වැඩම කරනවා. සංකස්සපුරයේ හිටිය සිරිවඩන කියන කුලපුතියාට තමයි අනාගතයේදී ඔබ මෛත්‍රී බුදු නමින් බුදු වෙනවා කියලා නියත විවරණ දෙන්නේ. ඔබ මතක තියාගන්න මේ ආකාරයට වස් කාලවල ඒ වස් කාලවල වල වැදගත් සිදුවීම් මතක තියාගැනීම ඉතා වැදගත් බව විභාගයට අහන්න පුළුවන්. බුදුන් වහන්සේට යව ආහාර වලින් කාල් ගෙවන්න සිදුුනේ කිනම් වස් කාලයේදීද නේද? සිරිමානම් වෛශ්‍යාවගේ මෘතදේහය අලෙවි කරන්නේ දුනේ කිනම් කාලයේදීද නේද? බුදුරජාණන් වහන්සේ පාරලීය වනයේට වැඩම කළේ කිනම් වස් කාලයේදීද? එහෙම අහන්න පුළුවන්. නේද? වස් කාලව මතක තබාගෙන ඉතා වැදගත්. පළවෙනි වස් කාලයේ කසීරට බරණැස ඉසිපතන මිගදායේ 2 3 4 රජගහනුවර වේළුවනාරාමේ. පස්වෙනි වස් කාලයේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ 6 මකුල පර්වතේ 7 තව්තිසා දිව්‍ය ලෝකේ 8 සුන්සුමාරගිර හේෂකලාවනේ 9 කොසබෑනුවර ഘോഷිතාරාමේ 10 පාරලීය වනය 11 එකනාලා බමුණුගම 12 වේරංජානුවර 13 චාලී පර්වතය 14 සෑත්නුවර ජේතවනාරාමේ 15 කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමේ 16 අලවුරට 17 රජගහනුවර වේළුවනාරාමේ 18 19 නැවතත් චාලී පර්වතේ 20 රජගහනුවර වේළුවනාරාමේ 20 ඉන් පස්සේ 21 22 23 යනාදී විදිහට 36 වෙනි වස් කාලය වෙනකන් සෑත්නුවර ජේතවනාරාමේ 37 38 39 40 41 ඊළඟ වස් කාලවල 6 නැවතත් සෑත්නුවර පූර්වාරාමේ විශාඛාවගේ ආරාමේ 43 44 නැවතතාවක් ජේතවනාරාමේ අවසන් වස් කාලය බේලුව ගමේ වස් කාල 45 මතක තබා ගැනීම පහසුයි. මුල් 20 පාඩම් නම් ඊටු 20 පාඩම් කරගන්න හරි ලේසි. ඒවා මතක තබාගෙන ඒවා ඉතා වැදගත් අපිට මේ MCQ ප්‍රශ්නයකට වැඩි ලකුණු ගන්න නම් නේද? ඉතින් ඔබ මේවා ඒ කාලවකවානුත් එක්ක මතක තබා ගැනීම ඉතා වැදගත් බව මතකයේ තියා ගැනීම වැදගත්. බුදුරජාණන් වහන්සේ 45 වසරක බුද්ධ චරිතය තුල ಭಾರತයේ බොහෝ ගම්දනව්වල වාසය කරමින් ලෝවැසි ජනතාවගේ යහපත උදෙසා 2 3 4 17 20 යන වස් කාලයන් ගත කළේ කොහේද කියලා අහනවා. සෑත්නුවර රාජකාරාමේ, විශාලා මහනුවර කූටාගාරේ, සෑත්නුවර ජේතවනාරාමේ, රජගහනුවර වේළුවනාරාමේ, කොසබෑනුවර ഘോഷිතාරාමේ. මං කලිනුත් ඔබට කිව්වා බුදුරජාණන් වහන්සේ වස් කාලවල 5ක් ගත කළා කොහේද? රජගහනුවර වේළුවනාරාමේ. 2 3 4 17 20 මේ වස් කාල 5 ගත කරේ නම් බිම්බිසාර රජුරු හදපු ශාසනයේ ප්‍රථම ආරාමය වල සැලකෙන ලට්ටිවන උයන නම් ස්ථානයේ ඉදි කරපු වේළුවනාරාමේදී 19 වෙනි ප්‍රශ්නෙට අපි එනවා. අශෝක අධිරාජා ආශ්‍රිත ප්‍රශ්නයක්. මෞර්ය රාජපෙළත ಭಾರತයේ බිහි වුණු ශ්‍රේෂ්ඨතම රාජ පරපුරක් ලෙස අවවාදයෙන් සැලකේ. ඒ දෙවෙනි ආ වූ බින්දුසාර රජු සිටි මෙහෙසියන් ගණන. අපි දන්නවා චාණක්‍ය බමුණා නන්ද රාජ පරම්පරාවේ අවසානියා. ඒ අවසානියා වෙච්ච ධනනන්දගෙන් අනතුරුව රාජ්‍ය බලය පැහැරගෙන ඒ රාජ්‍ය බලය ලබා දෙනවා කාටද? මෞර්ය කියලා අභිනව රාජ පරම්පරාවකට. ඒ ආරම්භකයා චන්ද්‍රගුප්ත. චන්ද්‍රගුප්තගේ ඇවෑමෙන් පුතා බින්දුසාර. බින්දුසාරගේ ඇවෑමෙන් තමයි අශෝක රාජ්‍යත්වයට පත් වෙන්නේ. අශෝක රාජ්‍යත්වයට පත් වෙන්නේ සහස විදියට, ඡණ්ඩ විදියට. බින්දුසාරගේ ඇවෑමෙන් රාජ්‍යත්වය ගන්න ඕනි වැඩිමහල් පුතා සුමනේවත් සුසීම. ඔහුට දෙන්නේ. ඔහුත් එක්ක හිටිය තව සහෝදරයෝ 98ක් මරනවා. එහෙනම් 98 99. සහෝදරයන් 99ක් මරලා තමන්ගේ 21 මල්ලි බේරලා 30 බේරලා අර 99ක් මරලා තමයි අවුරුදු 4 කාර්ගලයකින් පස්සේ මේ චණ්ඩාශෝකයන් නැත්නම් අශෝකයන් රාජ්‍යත්වයට පත් වෙන්නේ. එහෙනම් නිවැරදි උත්තරය වන්නේ සහෝදරයන් කී දෙනෙක් මරුවාද කියන කාරණයක් එක්ක 99යි. මේ ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද? බින්දුසාර රජුරවන්ට හිටියේ මෙහෙසියන් ගණන. නේද? දැන් අපි මේ ප්‍රශ්නේදී සමහරලාට ප්‍රශ්න කියවන්නේ නෑ. වෙන උත්තරයක් සපයන්න යනවා. මේක අහන්නේ මරපු සහෝදරයන් ගණන නෙවෙයි. බින්දුසාර රජුරවන්ට හිටියේ මෙහෙසියන් ගණන. පුතේ බින්දුසාර රජුරවන්ට අග්‍ර මහේෂිකාවන් එක්කෙනෙක් හා තවත් මහේෂිකාවන් 15 දෙනෙක් හිටියා. එහෙනම් මහේෂිකාවන් 16ක් හිටියා. එහෙනම් නිවැරදි උත්තරය වෙන්නේ කීයද? අංක 5 19ට 5 මෙහෙසියන් ගන්න 16යි. උතුරින් ගංගා නම් නදියෙන්ද දකුණින් වින්ධයා කඳු වැටියෙන්ද නැගෙනහිරින් චම්පා නදියෙන්ද බටහිරින් සෝන නදියෙන්ද දේශ සීමා නිර්මේ පැතුණු බුද්ධ කාලයේ තිබිච්ච ප්‍රධාන රාජ්‍ය මොකක්ද? උතුරින් ගංගා නම් නදියත් දකුණින් වින්ධයා කඳු වැටියත් නැගෙනහිරින් චම්පා නදියත් බටහිරින් සෝන නදියත් දේශ සීමා වුණේ පුතේ බුද්ධ කාලයේ ප්‍රධාන අධිරාජ්‍යයක් වෙච්ච ගම් නියංගම් 80000ක් තිබිච්ච ඉසිකිලි විහාර වේපුල්ල ගිජ්ජකූට පාණ්ඩව කියන පරත පහෙන් සුසැදි
මගධාධිපති බිම්බිසාර රාජ්‍ය විචාරපු මගධ රට. එහෙනම් උත්තරය අංක 3 20ට නිවැරදි වර්ණය මගධය. එහෙනම් ඒ මගධ අධිරාජ්‍ය ගැනයි වර්ණය අහන්නේ. 21 කලා ශිල්පාශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්නය අහන්නේ. ඊටමත් ශාන්ත බුද්ධ ප්‍රතිමාවකි. උත්තුංග දේහධාරීත්වයේ හෙවත් උසට සරලන මහත දැකගත හැකිය. විශේෂයෙන්ම මතුරා සම්ප්‍රදායති අවලස්සන ලක්ෂණ අයින් කළා සිත් ඇද ගන්නවා ස්වාභාවිකත්වයේ ප්‍රකට කරලා තියෙනවා ප්‍රසන්නයි ආධ්‍යාත්මික ගුණෙන් ඉතා ඉහළයි නේද? ලංකාවෙන් හොයාගන්න පුළුවන් අවුකන පිළිමය මාලිගාවල පිළිමය ගල් විහාරයේ තියෙන පිළිම හතර මේ ගණයට. එහෙනම් මොනවාද මේ පිළිමවල සම්ප්‍රදාය? මේ ඉහත කිව්ව කරුණු ටික දැන් ඔබට තේරෙනවා. මේ කරුණු ආශ්‍රය කරගෙන ඔබට උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන්. ගුප්ත බුද්ධ ප්‍රතිමා කලා සම්ප්‍රදාය, මතුරා බුද්ධ ප්‍රතිමා කලා සම්ප්‍රදාය, අමරාවති බුද්ධ ප්‍රතිමා කලා සම්ප්‍රදාය, පල්ලව බුද්ධ ප්‍රතිමා කලා සම්ප්‍රදාය, ගාන්ධාර සම්ප්‍රදාය බුද්ධ ප්‍රතිමා කලාව. අපි දන්නවා පුතේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේ ප්‍රධාන සම්ප්‍රදායන් 4ක් ಭಾರತයේ ඇති වුණා. ගාන්ධාර සම්ප්‍රදාය, මතුරා සම්ප්‍රදාය, ආන්ධ්‍ර හේවත් අමරාවති සම්ප්‍රදාය, අවසන් වශයෙන් ගුප්ත. එහෙනම් මේ ගල් විහාරයේ පිළිම, ඒ වගේම අවුකන පිළිමය මේ සියල්ලම අමරාවති හේවත් ආන්ධ්‍ර ගණයට වැටෙනවා. එහෙනම් නිවැරදි උත්තරය වෙන්නේ අමරාවති කලා සම්ප්‍රදාය. වර්ණය අංක 3. 20 වෙනි ප්‍රශ්නෙට එහෙනම් වර්ණය අංක 3. 22 සම්පත් කළමනාකරණය පිළිබඳව පරමාදර්ශී බෞද්ධ ආකල්පයේ හෙළිවන්නේ. අපි දන්නවා බුදුදහම කියන්නේ මෙලොව පරලොව දෙලොවටම යහපත උදා කරන ආගමක් නේද? එහෙනම් මැක්ස් වේබර් වගේ කතෝලික මූලධර්මවාදීන්ගේ මතවාද බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. සම්පත් කළමනාකරණය වර්තමානයේදී ඉතා වැදගත් කාරණාවක් බවට අපිට වැදගත් වෙලා තියෙනවා. මේ සම්පත් කළමනාකරණයට අදාළව පරමාදර්ශී බෞද්ධ ආකල්පයේ හෙළි වෙන්නේ කිනම් කාරණයක් එක්කද? ආරාම පරිහරණය පිළිබඳ පිළිවෙතින්, චීවර පරිහරණය පිළිබඳ පිළිවෙතින්, සාංගික දීපල පරිහරණය පිළිබඳ පිළිවෙතින්, භෞතික සම්පත් පරිහරණය පිළිබඳ පිළිවෙතින්, පූජා භාණ්ඩ පරිහරණය පිළිබඳ පිළිවෙතින්. සම්පත් කළමනාකරණය මහාසාර ජාතකයේ වර්තමාන කතාවට මම එක්කන් යනවා ඔබව. මහාසාර ජාතකයේ වර්තමාන කතාවේදී ඒ කතාව පටන් ගන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන බුදුපාම භික්ෂුන්ගේ වීතියේ ගමන් කරනකොට කොසල් රජුරුවන්ගේ අන්තපුර වාසීන් 500ක් අර ඉහළ සඳලු තලවල කපුළු හදාගෙන පහළ බලා ඉන්නවා. ඒ හින්දා රජුරුව මොකද්ද කරන්නේ? මේකට ධර්මයේ දේශනා කරන්න සුදුසු භික්ෂුවක් ඉල්ලා සිටිනවා. ඒක ප්‍රතිඵලයක් ඇටියට තමයි ආනන්ද හාමුදුරුවෝ මෙහි කැඳවාගෙන ඉන්නේ. එහෙනම් මේ කතාවත් එක්ක පෙන්눔 කරන්නේ ආනන්ද හාමුදුරුවෝ අවසානයේදී රජුරවන්ට පැහැදිලි කරනවා චීවර පරිහරණය ගැන. ඉතින් චීවර පරිහරණය ඉතා විශිෂ්ටයි. භික්ෂුන් වහන්සේලා එකපාරක් චීවර ඇඳලා විසි කරන්නේ නැහැ නේද? එහෙනම් නිවැරදි උත්තරය හැටියට අපිට සලකන්න පුළුවන් ඉන්නේ චීවර පරිහරණය ගැන. එහෙනම් 22ට උත්තරේ චීවර පරිහරණය පිළිබඳ පිළිවෙතින්. එහෙනම් දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ වාස්තවික ගණයට එහෙම නැත්නම් MCQ ගණයට වැටෙන මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට සාර්ථක උත්තරයක් නිවැරදි පිළිතුරක් ගොඩනගා ගන්න කොහොමද කියන එක. ඒ හින්දා ඔබට ලැබෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට අදාළ වර්ණ පේපර් එක ඒක මුලින්ම විනාශ කරගන්න, ජරා කරගන්න එපා. ප්‍රශ්න 50ටම උත්තර ලියන්න. උත්තර ලියද්දී ප්‍රශ්න තෝරා ගැනීමේදී බුද්ධිමත් වෙන්න සමාන උත්තර තියෙන්න පුළුවන්. නිවැරදි උත්තරය තෝරා ගන්න. බොරු කරන්න පුළුවන්, බොරු උත්තර එන්න පුළුවන්. ඒ හින්දා සූදානම් නොවි විභාගයේ සමත් වෙන අමාරු අපිට. එහෙනම් මේ ආකාරයට උසස් පෙළ විභාගයේදී ඉහළ ප්‍රතිඵල ගන්න ඔබට MCQ පේපර් එකේ ඉහළ ප්‍රතිඵල ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් තවත් රචනාමය ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමේ අරමුණින් අද අපි මේ පාඩම මෙතනින් හමාර කරනවා. ඔබට බුදු සරණයි. ආයුබෝවන්.